ආයුෂ බොහෝ වේවා සුබ දවසක් වේවා අසංක ආයුෂ බොහෝ වේවා ආයුෂ බොහෝ වේවා මට මේ ලස්සන කතාවක් මතක් වුණා දැන් සංචරණ සීමා හැම අඩු කරලා රට විවෘත කරාට පස්සේ දැන් ආයෙත් කට්ටිය වැඩට යන්න පටන් ගත්තානේ 3 දිනක් මේ දිවා ආහාරය සඳහා අපි කියනවානේ තරංගේ නතර කරනවා කියලා දවල් කෑම සඳහා මේ 3 දිනක් යනවා එළියට කෑම කන්න මේ ගෙදරින් ගෙනල්ලා නැහැ කඩේකට යන්නේ යද්දී අර ඇන්ටික් බඩු කඩයක් තියෙනවා පරණ බඩු කඩයක්. ඔතන පහනක් තිබිලා මේ පහන අත ගන්නවා. එකපාරටම අර ඇල්ඩින්ගේ පුදුම පහන වගේ පහනෙන් භූතයෙක් මතුවෙනවා. මතුවලා කියනවා බොහොම ස්තුතියි මේ මාව මුදාගත්තට මම හිර වෙලා හිටියේ මේක ඇතුලේ ඕනේ දෙයක් ඉල්ලන්න කියලා. එතන හිටියා මේ අලවි කලමනාකාරවරේ. ඔහු කියනවා මට ඕනේ ඕස්ට්‍රේලියාවේ ජීවත් වෙන්න ඕස්ට්‍රේලියාව යන්න කියලා. ශනේකින් ඔහු අතුරුදහන් වෙනවා. ඒ කියන්නේ ඔහු එතනට ගිහිල්ලා. තව ඉන්නවා මේ පරිපාලන කලමනාකාරවරේ. ඔහු කියනවා මට ඕනේ ඇමරිකාවේ ජීවත් වෙන්න කියලා. ඔහුත් අතුරුදහන් වෙනවා. ඊටාම මේ සුළු සේවකයෙක් තමයි අනිත් කෙනා ඉතුරු වෙන කෙනා. ඔහුගෙන් අහනවා ඔබට මොනවද ඕනේ කියලා. මට දිවා ආහාරයෙන් පස්සේ ඔෆිස් එකට යන්න විදිහක් නැහැ මේ වැඩ කරන්න අර මහතුරු දෙන්න ඕනේ කියලා. කෙනාගේ ඉල්ලි එකක් වෙනස්. හිතන විදිහ වෙනස්. කොහොමුණත් කමන්නේ මේක අද කියන දවස ජීවිතේ විශේෂ වරමක් කියලා හිතන්න. හෙට වෙනකන් ඉන්න එපා. ඔබේ ජීවිතේ ඉලක්ක කරා යන්න පටන් ගන්න අද මේ දැන්. මම හිතනවා මේ හොඳ ප්‍රවේශයකට ගෙනාවා. අපේ තීන්දුව තින්දරන් සමහරලාට අපි හිතන්නේ නැති විදිහට. ඔයාලට මොනවද ඕනේ? මට ගොඩක් දේවල් ඕනේ නිසා මේ ඉල්ලලා බෑ මදි. ඉතින් තීන්දුව తీරන ගැන ටිකක් විමතියටපත් වෙලා තියෙනවා. හැබැයි අපි මේ ගැන කතා බහ කරන්න, මේකේ තියෙන උණුසුම ගැන කතා බහ කරන්න. රටේ පවතින ආර්ථික තත්ත්වය, මේ තත්ත්වයෙන් අපේ ආර්ථිකය ගොඩ ගන්න ක්‍රමවේදය ගැනයි අපි පළවෙනි විශේෂාංගයෙන් අද දවසේදී සුන්දරී රිතාවේදී කතා බහ කරන්න සූදානම් වෙලා ඉන්නේ. ඉතින් මේ පිළිබඳව කතා බහ කරන්න අපිත් එක්ක නිරන්තරයෙන්ම එකතු වෙන ශ්‍රේෂ්ඨයෙකුට අපි ආරාධනා කරා. අපි එතුමාව පිළිගන්න සූදානම් මේ ශ්‍රේෂ්ඨ මාධ්‍යවේදී ශාමි නුවන් ගණේවත්ත මහත්මයා. ආයුෂ බොහෝ වේවා. අපි ජූලි මාස 4 වෙනි ඉරිදා දිවයින පුවත්පතේ 9 වෙනි පිටුවට ගියොත් එහෙම රුපියල් ට්‍රිලියනයක් අච්චු ගැසුවේ රට සිම්බාබ්වේ කරන්නද? මේක ටිකක් හැමෝම කලබල වෙන බය හිතන කාරණාවක්. මේකට යොදලා තියෙන්නේත් අර විල්බරක් එක සල්ලි දාගෙන එන ඡායාරූපයක්. පහුගිය දවස්වල ජූනි මාසේ 28 වෙනිදා ශ්‍රී ලංකා මහ බැංකුව සතුව පැවති භාණ්ඩාගාර බිල්පත් බැඳුම් කර ශේෂය වැඩිවීම දෙස පමණක් බලා ඇතැම් අය එය ප්‍රමාණයෙන් අලුතින් මුදල් අච්චු ගසා ඇති බවක් කියනු පෙනේ. එහෙත් එය බියගම පිහිටි තෝමස් ඩිලාරු සමාගම මගින් අලුතින් මුද්‍රණය කර රටට මුදාහල නව මුදල් ප්‍රමාණය ලෙස වටහා ගත යුතු නොවේ කියලා මේ ප්‍රවෘත්තිය තියෙනවා. කොහොම වුණත් මතයක් තියෙනවා ලංකා ඉතිහාසයේ මුද්‍රණය කරපු වැඩිම මුදල් ප්‍රමාණය අච්චු ගැහුවා මේ පහුගිය 28 වෙනිදා කියලා. ඒ නිසා මේ රට තුල ඇතිවන මුදල් අවප්‍රමාණය වීම ඩොලර් එකේ අගේ තව වැඩි වේවි මේ වගේ බොහෝ දේවල් තියෙනවා. අපි සූදානම් වෙන්නේ ඔබ සමගින් මේ පිළිබඳව කතා කරන්න. මොකද දීර්ඝ කාලයක් මේ මාධ්‍ය ලෝකේ විශේෂයෙන්ම ආර්ථිකය පිළිබඳව රටේ අනාගතය පිළිබඳව කතා කරපු මාධ්‍යවේදියෙක් විදිහට මොකද්ද මේ තුන්වෙනි කොරෝනා රැල්ලත් එක්ක තුන්වෙනි රැල්ලත් එක්ක රටේ ආර්ථිකය කඩක් වැටලා තියෙනවා. අපි කියනවා එක දවසක් වහලා තිබ්බහම මේ රටේ දවසට පාඩුව කෝටි 1500යි කියලා. ඔබම තමයි යත් සඳහන් කරන්නේ. අපි මේ ගැන කතා කරමු. මේක ඇත්තටම දුර බැලුව අයට පේන ප්‍රශ්නයක්. ළඟ බැලුව අයට නම් මේක පේන්නේ නැහැ. මම කියන්න කැමති ශ්‍රී ලංකා ආර්ථිකයේ මේ වර්ෂයක මුළු වටිනාකම තමයි ට්‍රිලියන 15ක ආර්ථිකයක් තියෙන අපිට. ඒතර ට්‍රිලියන 15ක් කියන්නේ කෝටි වලින් ගත්තොත් 15000ක්. ඒතර ඒක අර දින ප්‍රමාණයෙන් බෙදුවහම අපිට ලැබෙනවා මේ බිලියන 41ක පමණ 4165න් බෙදුවහම. නමුත් ඒ අර සම්පූර්ණයෙන්ම ආර්ථිකය වැහුවොත් තමයි සම්පූර්ණයෙන් රටේ තියෙන ආර්ථික කටයුතු ටික අඩපණ වුණොත් තමයි අපිට මේ එහෙම බිලියන 41ක්ම අහිමි වෙන්නේ. හැබැයි දැන් අපි දන්නා සංචරණ සීමාවත් එක්ක රට සම්පූර්ණයෙන් ආර්ථික ක්‍රියාකාරීත්වය සම්පූර්ණයෙන්ම අඩපණ වුණේ නැහැ. යම් යම් ආර්ථික කටයුතු ක්‍රියාත්මක වුණා, අත්‍යවශ්‍ය සේවා ක්‍රියාත්මක වුණා. ඒ නිසා යම්කිසි ප්‍රමාණයකට මට්ටමකට තමයි ආර්ථික කටයුතු අඩපණ වුණේ. ඉතින් ඒ ප්‍රමාණය බිලියන 15ක් ලෙස තමයි තක්සේරු කරලා තියෙන්නේ. ඉතින් එහෙම වුණොත් තමයි මේ කෝටි 1500ක හානි වීමක් වෙනවා කියලා අදහස් කරන්නේ.
ඉතින් ඒක 30න් වැඩි කරාම එනවා මාසෙකට කොච්චර පාඩුවක් එනවද කියලා. ඒ කියන්නේ කෝටි 450ක් විතර මාසෙකට පාඩු වෙනවා. ඉතින් කෝටි 450 කියන්නේ ට්‍රිලියන භාගයක විතර මුදල් ප්‍රමාණයක්. ඉතින් ඒ වගේ හානියක් වෙනවා කියලා තමයි මේ තක්සේරු කරලා තියෙන්නේ. ඉතින් ඒ නිසා තමයි රජයක් ඇත්ත වශයෙන්ම හැම වෙලාවෙම රජය කැමති නෑ බොහෝ දුරට මේ රට වහලා තියන්න. රජය හැම වෙලාවෙම උත්සාහ කරන්නේ රට විවෘත කරගෙන ආර්ථික කටයුතුත් එක්ක යන්න. හැබැයි දැන් මේ වසංගතය කියන්නේ මේ වසංගතය පැතිරුණොත් එහෙම රෝගීන් වැඩි වශයෙන් වාර්තා වුණොත් එහෙම ඒත් කොහොමත් ආර්ථික කටයුතු අකර්මණ්‍ය වීමක් තියෙනවා. දැන් බැලු බැලමට කෙනෙකුට හිතෙන්න පුළුවන් වහන්න ඕනේ සති දෙකක් හරි සතියක් හරි වැහුවා නම් සමහරවිට මාසයක් රට වහන්න නැතුව ඉන්න තිබ්බා වගේ හැඟීමක්. මේ අපි තීන්දුව ගන්න ප්‍රමාද වීමක් පේනවද මේක? මම අරකටනේ කතා කරන්නේ. ඔව් මම හිතන්නේ අත් වශයෙන්ම සෞඛ්‍ය අංශ ප්‍රකාශ කළා මේ සති දෙකක් රට වහන්න කියලා. හැබැයි රට මේ රජය රට වැහුවේ ඒ වෙලාවේ නෙවෙයි. ඒ කියන්නේ ඇත්තටම දැන් අප්‍රේල් මාසේ සිංහල අලුත් අවුරුද්දෙන් පස්සේ මේ රට වහන්න කියලා ඒ තිබුණු අවදානමත් එක්ක ඇත්ත වශයෙන්ම වෛද්‍යවරු උනත් මේ නිකම්ම රට වහන්න කියලා කියන්නේ උන්ටත් තේරෙනවා රට සම්පූර්ණයෙන් වහලා මේ රටක් ගෙනියන්න අමාරුයි කියලා. ඉතින් නමුත් ඒ වෙලාවේ තිබෙන අවදානමත් එක්ක මේ රෝගීන් විශාල වශයෙන් වාර්තා වෙලා ආර්ථික කටයුතු අඩපණ වෙයි කියන මේ අවදානම තිබ්බත් ඒ නිසා තමයි අත් වශයෙන්ම මේ සෞඛ්‍ය අංශ කිව්වේ මේ වසංගතයේ පැතිරීම අවම කරගත්තොත් තමයි අපේ රටේ ආර්ථික කටයුතු ඉදිරියට ගෙනියන්න පුළුවන් වෙන්නේ. ඉතින් නමුත් රජය ඒ විදිහටම හිතුවේ නැහැ. රජය ඉතින් ඒක ටිකක් ප්‍රමාද කළා. මේ මැයි මාසේ තමයි රට වැහිමට ලක් කරේ. ඉතින් ඊට පස්සේ උනේ මොකද? සති දෙකක් වෙනකොට මාසයක් රට වහන්න සිද්ධ වුණා. ඉතින් එතකොට අපිට පේනවා අර කලින් කිව්ව විදිහට මේ බිලියන 15 ගානේ සති දෙකකට දවස් 14කට වැඩි කරාම එන්නේ බිලියන 210ක පමණ ප්‍රමාණයක්. හැබැයි මාසයක් වුණොත් එහෙම බිලියන 450ක විතර පාඩුවක් සිද්ධ වෙනවා. ඉතින් ඒකෙන් අපිට පැහැදිලි වෙනවා මේ ආර්ථිකමය වශයෙන් රටට වුණු හානිය වැඩි වුණා කියන එක. රජය මේ රට වැසීමේ ක්‍රියාමාර්ගය නිසි වෙලාවේදී නොකර නිසා, ඒ කියන්නේ නිසි වෙලාවේදී නිසි තීරණ ගත්ත නැති නිසා වසංගතය පාලනය කරන්න මම හිතන්නේ මගේ අදහස නම් රජය අකමැති වුණත් රට වහන්න අපිත් කැමති නෑ රට වහන්න. මේ රට වහලා ආර්ථික කටයුතු අඩපණනොත් මේ රටට හානියක් වෙනවා. හැබැයි වසංගතය පාලනය කර ගැනීම ඊට වඩා ඉහළ ප්‍රමුඛත්වයකින් සලකන්න ඕන. මොකද වසංගතය පැතිරුණොත් මිනිස්සුන්ට මේ නිරෝධායනය වෙන්න වෙනවා. අපි හිතමු අපිට මතකයිනේ අන්තිමට 3000 ගාණක් දවසකට රෝගීන් වාර්තා වුණා. ඒක දවස් 3කින් 10000ක් වෙන රෝගීන්. එතකොට දවස් 6ක් ගියොත් එහෙනම් 20000. එතකොට ගෙදර සමාජිකයෝ 4 දෙනෙක් ඉන්නවා නම් 24000 වෙනම 80000ක රස්සාවට යන්න බැරි වෙනවා. නිරෝධායනය වෙලා ගෙදර ඉන්න සිද්ධ වෙනවා. ඒතර ආර්ථික කටයුතු කොහොමද අඩපණ වීමක් වෙනවා. ඉතින් ඒ අයට මේ PCR පරීක්ෂණ කරන්නේ සෞඛ්‍ය වියදම් විශාල ප්‍රමාණයක් තියෙනවා. ඉතින් ඒ නිසා මේ ඒ කියන්නේ මේක දෙපැත්තක් තියෙනවා. ඒ කියන්නේ අර සෞඛ්‍යමය පැත්ත විතරක් බලලා මේකේ තීරණ ගන්නත් බෑ. ආර්ථිකය ගැන විතරක් හිතරක් මේ වසංගතය අමතක කරලා වෛරසය සුළු කොට තැපුවොත් එහෙම ඒත් වසංගතය පැතිරලා ගිහිල්ලා ආර්ථික කටයුතු අඩපණ වීමේ ස්වභාවයක් තියෙනවා. ගණිවත මහත්තයා දැන් බොහෝ වෙලාවට අපි කියන රාජ්‍යංශය සහ පෞද්ගලික අංශයේ මේ දෙපාර්ශ්වය රට වෙනුවෙන් බොහොම උද්‍යෝගශීලීව වැඩ කටයුතු කරනවා. හැබැයි අපි බොහෝ වෙලාවට කියන්නේ රටේ ඉදිරි දැක්ම ගෙනියන්න රාජ්‍ය සේවකයන්ගේ රාජ්‍ය සේවය බොහෝ වටිනවා කියලා. හැබැයි මේ වෙනකොට රාජ්‍ය සේවකයන් ඒ විතර වැඩ කටයුතු කරගෙන යනවා. පෞද්ගලික සේවයේ යම් කිසි විදිහක බිඳවැටීමක් තවමත් නැවත වතාවක් අර සුපුරුදු විදිහට රට විවෘත වෙලා නැහැ. බොහෝ දෙනා කියන්නේ මේ ඒක පුත්කල ආදායම සහ අපේ වියදම අතරත් යම් කිසි විදිහකට අනුපාතයක් අනුව වෙනස් වීමක් ඇති වෙලා තියෙනවා. හැම මොහොතකම අපි ගන්නේ රජයේ නිලධාරීන් වැඩ කරන්න ඕනේ, රජයේ ඉහළ මට්ටමේ ඉන්න මිනිසුන් වැඩ කරන්න ඕනේ. අර පහළ පුටුවල ඉන්න එක දවසකට ගන්න වැටුප ගන්න මිනිසුන් බොහෝ වෙලාවට උන්ගේ රාජකාරී කරන්නේ නැහැ. රට ගෙනියන්න ඉහළ පැලැන්තියේ මිනිසුන්ට විතරද හැකියාව තියෙන්නේ. මම හිතන්නේ රජයේ දැන් මේ දවස්වල ගත්තාම රජයේ සේවකයෝ හැමදාම වලට යන්නේ රට විවෘත කරත් සමහරට පෞද්ගලික අංශයේ ඊට වැඩි දින ගාණක් එන්න කියලා කියනවා. ඔව්. ඒතර රාජ්‍ය අංශයේ මම විමසපු කීප දෙනෙක් කිව්වේ සමහරට දවස් 2යි දවස් 3යි වශයෙන් වැඩට එන්න කියලා. හැබැයි අපි දකිනවා ශ්‍රී ලංකා මහ බැංකුව වාර්තාවෙත් තියෙනවා රාජ්‍ය අංශයේ තාම අර හැදිලා නැහැ නිවසේ සිට වැඩ කරන මේ ක්‍රමය. හරියටම හැදිලා නැහැ ඔන්ලයින් වැඩ කරන්නේ ඊමේල් යවලා
ඒ සිස්ටම් හැදිලා නැහැ. ඒ නිසා මහ බැංකුව වර්තාවත් කියන සමහරක් රාජ්‍යාංශයේ මේ කටයුතු නිවසේ සිට කරාට එච්චර සාර්ථක වෙන්නේ නැහැ. මහ ජනතාවට අවශ්‍ය රාජ්‍යාංශයෙන් ලබා දෙන සේවය වඩාත් හොඳින් ලබා දීමේ ක්‍රමවේද හැදිලා නැහැ. ඒ තත්ත්වයට යන්න ඕන. එතකොට රාජ්‍යාංශය ගත්තාම සමහරක් කටයුතු තියෙන එහෙම නිවසේ සිට සාර්ථකව කරන්න පුළුවන් දේවල් හඳුනාගෙන ඒව කරන අතර අනිත් සේවකයන්ට මේ වැඩට යන්න වෙනවා. වැඩට ගියොත් තමයි කටයුතු වඩාත් සාර්ථකව කරන්න පුළුවන් වෙන්නේ. ඒ නිසා තමයි අපි හිතමු මොටර රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව වෙන්න පුළුවන්. තවත් දෙපාර්තමේන්තු රාජ්‍යාංශයේ ආයතන වෙන්න පුළුවන්. නමුත් මහ ජනතාව ඇවිල්ලා කරගන්න සේවාවන් මේ දවස්වල කෙරෙන්නේ නැහැ වැඩි. ඉතින් ඒ නිසා ඒවට දින දීලා මේ පස්සේ ඔන්ලයින් හරහා දින දීලා මේ අපිට දැන් ගිහිල්ලා අර ඒ කටයුතු කරගන්න අපහසුතාවයක් තියෙනවා. දැන් ගණේවත මහත්මයා අපි අහලා තියෙන විදිහට දැන් ඔබ විශේෂයෙන්ම මේ ආර්ථිකය පිළිබඳ විශ්ලේෂකයෙක් විදිහට විචාරකයෙක් විදිහට මේ මාධ්‍ය ලෝකයේ බොහොම දීර්ඝ කාලයක් ඔබ මේ විෂයත් එක්ක කටයුතු කරනවානේ. අපි අහලා තියෙන විදිහට අපේ රටේ ජාතික ආදායම මදි අපේ ණය ප්‍රමාණය කියමු. ඒ නිසා මේක මේ අපි කතා කරනවට වැඩිය අර ගහෙන් වැටිච්ච මිනිහට ගොනා යන්න වගේ තත්ත්වයක් නේද මේ කොවිඩ් කියලා කියන්නේ? දැන් කොවිඩ් එකත් එක්ක අපේ රජයේ වියදම් විශාල වශයෙන් වැඩි වුණා. එතකොට ගිය අවුරුද්දේ ණය ප්‍රමාණයත් වැඩි වුණා. දලදේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් හැටියට 101ක් දක්වා වැඩි වුණා. එතකොට නමුත් රජයේ ආදායම් අඩු වුණා. ඒ කියන්නේ අපනයන ආදායම් වෙන්න පුළුවන්, සංචාරක ව්‍යාපාරයෙන් ලැබුණු ආදායම් වෙන්න පුළුවන්. එහෙම අර අපි කලින් අපේක්ෂා කළ ආදායම් ප්‍රමාණය විශාල වශයෙන් අඩු වුණා. ඉතින් ඒත් එක්කම අපිට වියදම් වැඩි වුණා. ඒ කියන්නේ සෞඛ්‍ය අංශයේ වියදම් වෙන්න පුළුවන්, PCR පරීක්ෂණ කරන්න වෙන්න පුළුවන්, එන්නත් කරණය සඳහා වෙන්න පුළුවන්. ඒ වියදම් ප්‍රමාණයත් වැඩි වුණා. ඉතින් ඒ නිසා ඊටාම අභියෝගාත්මක ආර්ථික වාතාවරණයකට රජයට මුහුණ දෙන්න වෙලා තියෙනවා. මම හිතන්නේ ඒක ශ්‍රී ලංකා රජයට විතරක් නෙවෙයි වෙනත් මේ වසංගතයේ මේ ලෝකෙම පුරා පැතිරුණු ලෝකෙම වෙලාගත් වසංගත තත්ත්වයක්. මේ ඔබේ ග්‍රන්ථයේ විදිහට නම් ලෝක ආර්ථික වර්ධනය 2020 අවුරුද්දේ පහුගිය වසරේ ඍණ 4.9යි. ඔව්. ලෝක ආර්ථිකයත් ඍණ වුණා, අපේ ආර්ථිකයත් ඍණ වුණා, ඉන්දියාවේ ආර්ථිකයත් රින වුණා. හැබැයි චීනයේ ආර්ථිකය නම් 2.0 ගානකින් ධන වුණා. මේ කොරෝනා වසංගතේ පටන් ගත්තේ චීනයෙන්. හැබැයි චීනයේ ඒක කොරෝනා ලෝට හඳුන්වා දීපු චීනයේ වර්ධනයක් තියෙනවා. චීනයේ වර්ධනයක් තියෙනවා. චීනයේ දැන් මාස්ක් විකුණනවා, මේ සෞඛ්‍ය නිෂ්පාදන විකුණන තැනකටපත් වෙලා තියෙනවා චීනයේ. ඉතින් චීනයේ යතින් සාර්ථකත්වයක් ලැබලා තියෙනවා. ඉතින් මම හිතන්නේ අපිත් පළවෙනි රැල්ල අවස්ථාවේ මේ වසංගතය පාලනය කිරීම අතින් සාර්ථකත්වයක් තිබුණා. හැබැයි අපි දැක්ක දෙවෙනි සහ තුන්වෙනි රැල්ල අවස්ථාවේදී ඒ සාර්ථකත්වය ඒ තරම් අපි දැක්කේ නැහැ. ඉතින් මම හිතන්නේ රජයත් මේක ටිකක් සුළු කොට තැකුවා. මොකද පළවෙනි අවස්ථාවේ තිබුණු ඒ වෛරසයේ ප්‍රභේද නෙවෙයි මේ තුන්වෙනි කොවිඩ් රැල්ල අවස්ථාවේ ප්‍රභේද 5ක් විතර තියෙන පැතිරීමේ මේ ප්‍රවණතාවය වැඩි. ඒ වගේ මේවයි සමහර මාරාන්තික බව නැත්නම් රෝග ලක්ෂණ මේ වැඩි අර මුලින් තිබුණු වෛරසය නෙවෙයි. ඒ නිසා රජය මටත් හිතෙනවා ටිකක් මේක සුළු කොට තැකුවා කියලා. දැන් අපි කියනවානේ ගණේවත මහත්මයා දැන් සමහර මිනිස්සු මේ ප්‍රශ්න තියේදී පාරට එනවා කියලා. ඇහුවොත් එහෙම සමහරෙක් කියනවා මම දවසේ ආදායමෙන් ජීවත් වෙනවා. එහෙම නැත්නම් ගහක පොල් කඩලා ජීවත් වෙනවා. මේ මිනිස්සු අපි දැක්ක මේ සංචාරන සීමාවේදී යනවා. මෙතන රජයේ පැත්තෙන් බැලුවාමත් මේ තියෙන්නේ මේ ආර්ථික ප්‍රශ්නයම නිසා නේද මේ රට ඇරලා තියාගන්න හැදුවේ කියන කාරණාව යම් විදිහකට පේන්න තියෙනව නේද? පෞද්ගලිකව මිනිස්සුන්ටත් තියෙන මේ ප්‍රශ්නේ, රජයටත් තියෙන මේ ප්‍රශ්නේ. මේ ආර්ථික ගැටලුව නිසාම නේද අපි මේ කොරෝනාවෙන් බැටකන්නේ? ඔව්, ඒ කියන්නේ දැන් අපි දන්නවා මේ රුපියල් 5000 ගානෙත් රජය දුන්නා. හැබැයි ඉතින් රජයට හැමදාමත් ඒ වහන වෙලාවට සමහරට මෙහෙම මුදල් දෙන්නත් රජයටත් මුදල් නැහැ. මේ අවස්ථාවේ බදු ආදායමත් අඩු වෙලා තියෙන රජයේ. ඉතින් ඕකේ අර කලින් කිව්වා වගේ සෞඛ්‍ය පැතිකඩ සහ ආර්ථික පැතිකඩ කියන දෙකම තියෙනවා. ඒ දෙකම කිසියම් ආකාරයකට තුලනය කරලා, ඒ කියන්නේ අපිට වසංගතය අමතක කරලා ආර්ථික කටයුතු පවත්වාගෙන ගියොත් එහෙම නිදහසේ, හැබැයි වෛරසය පැතිරලා 3000 ගණන් 4000 ගණන් වාර්තා වෙලා. දැන් මට හිතෙන සංචරණ සීමා අපි දන්නවා හරියට ක්‍රියාත්මක වුණේ නැහැ. එළියට බැස්සාම වාහන විශාල වශයෙන් ගියා. ගම්වල ගියාම මම ඇහුවා දකුණු පළාතේ එහෙම ඇතුලේ ඔක්කොම කඩවැරලා සංචරණ සීමා තීද්දී සියලු කඩසාප්පු ඇරලා මේ මිනිස්සු නිදහසේ යනවා. ඒතර වෛරසයේ පැතිරීමේ හැකියාවක් තියෙනවා. හැබැයි කොහොම වුණත් අර සංචරණ සීමා නිසා අර ගිය අවුරුද්දේ මේ
ඇති කරපු නිරෝධායන ඇඳිරි නීතියට වඩා ලිහිල් භාවයක් තිබුණා. ඒත් පැතිරීම යම් ප්‍රමාණයකට අවම වුණා. ඒ කියන්නේ ඇත්තටම මුල් පියවරේදී පළමු අධීරයේදී ඉතාම හොඳින් මේක ක්‍රියාත්මක වුණා. කිසිවෙකු එළියට බැස්සේ නැහැ ඒවල් වලින්. නමුත් මේක දරුණු වෙන්න එළියට බහින්න පටන් ගත්තා. දැන් ඒකේ මේ ප්‍රශ්නේ මේකයි මිනිසුන්ටත් ඒක යම්කිසි සාමාන්‍යකරණයක් ඇති වෙන්නේ නැති. හැබැයි දැන් රජයට ඇති වුණු ප්‍රශ්නේ තමයි ගිය අවුරුද්දේ මේ මාර්තු ඉඳලානේ රට වැහුවේ. නිරෝධායන ඇඳිරි නීතිය දැන් ඒතර 16.2කින් ඍණ වුණා. ලංකා ඉතිහාසයේ කාර්තුවකට මේ වැඩියෙන්ම ආර්ථික පසුබාහම ඇති වුණේ 2020 වර්ෂයේ දෙවැනි කාර්තුවේ. ඒතර දෙවැනි කාර්තුවේ 16.2කින් ඍණ වුණා. ඉතින් ඒක තමයි රජය මේ රට වහන්නේ. ඔව්. එතකොට ඒ වගේ මේ ඒක ඒ අත්දැකීම නිසා තමයි රජය මොකද 3.6කින් ඍණ වුණා 2020 සමස්ත ආර්ථික වර්ධනය. දෙවැනි කාර්තුවේ ආර්ථිකය 16.2කින් ඍණ වුණා. එතකොට ඒක ගොඩක් බලපෑවර සමස්ත ආර්ථික වර්ධනය 3.6කින් සංකෝචනය වෙන්න. ඒතර ඒක ශ්‍රී ලංකා මහ බැංකුව වාර්තාවෙම හඳුන්වන්නේ ලංකා මේ කියන්නේ නිදහසින් පසු ලොකුම ආර්ථික අවපාතය තමයි 2020 අපි මුහුණ දුන්නේ. ඉතින් ඒ නිසා තමයි මට හිතෙන්නේ දැන් මේ තුන්වෙනි රැල්ල වෙලාවේ අර නිරෝධායන ඇඳිරි නීතිය දැම්මේ නෑනේ. සංචරණ සීමා පැනෙව්වේ. හැබැයි අර නිරෝධායන ඇඳිරි නීතිය වෙලාවේ ගොඩාක් මීට වැඩිය මේ දැඩිව ක්‍රියාත්මක වුණා. ඒක තමයි අපි කිව්වේ වසංගතයත් හොඳට පාලනය වුණා කියලා. ඉතින් මේ වෙලාවේ අර ඒ ආර්ථිකමය පැත්ත බලලා වෙන්නේ නැති රජය ඊට වඩා ලිහිල් ක්‍රියාමාර්ගයකට ගියා. හැබැයි ඒකෙන් උනේ වසංගතය පැතිරුණා. දහස් ගණන් වාර්තා වුණා දිනකට අන්තිමට 3000කට වැඩි රෝගීන් වාර්තා වුණා. දැන් සමහරක් වෙලාවට ඇඳන් 10000ක් හදනවා කියන ස්වේච්ඡාවෙන්. දැන් ඇඳන් හදන එක බොහොම හොඳ වැඩක්. හැබැයි අපි දන්නවනේ 3000 ගණක් වාර්තා වුණා දවස් 3කින් 10000ක්. එතකොට අපි රට අරගෙන වසංගතය ගැන එච්චර සලකන්නේ නැතුව නොතකා සුළුවෙන් තැකුවොත් එහෙනම් මොකද වෙන්නේ? මේ දවස් 6ක් ගියාම 20000යි දවස් 9ක් ගියාම එතකොට අපේ සෞඛ්‍ය අංශයේ ධාරිතාවයට මොකද වෙන්නේ? ඒතර සෞඛ්‍ය අංශයේ ධාරිතාවේ වේගයෙන් පිරිහිලා ඊට පස්සේ අර සාමාන්‍ය රෝග ලක්ෂණ තියෙන කෙනෙක් බේර ගන්නවත් බැරි තත්ත්වයට නිවසේ සිට සහ රෝහලට ගෙනියන අතරතුර කට්ටිය මේ ඇද වැටලා මැරෙන තත්ත්වයටපත් වෙනවා. ඔබ ඔය කියන අවදානම මේ කතා කරන වෙලාවෙත් තියෙනවා. ඔව්. මේ වෙලාවෙත් තියෙනවා. ඒක තමයි අර රජයේ සමහර අමාත්‍යවරු සහ මේ රජයේ ආර්ථික තීරණ ගන්න අය ආර්ථිකය ගැනම හිතලා කටයුතු කරාට අපි හිතනවා මේ සෞඛ්‍ය පැත්තත් හිතන්න ඕනේ. ඒ කියන්නේ වෛද්‍යවරු ඩිකටම රජයට කියලා බල කරන්න සිද්ධ වුණේ රට වහන්න කියලා. ඒ අයත් කියන්නේ ආසාවට නෙවෙයි. ඒ අයත් දන්නවා ආර්ථික ශක්තියකුත් ඕන මේකට මුහුණ දෙන්න. මොකද PCR කරන්න ඕන, ඒකට සල්ලි ඕන. එන්නත් කරණයට මුදල් ඕන. ඒ නිසා සම්පූර්ණයෙන් රට වහලා මේ ඔය ලොක්ඩවුන් කියන වචනේ පාවිච්චි කරාට වෛද්‍යවරුත් මම විශ්වාස කරන්නේ සම්පූර්ණයෙන් රට බිඳුව කළා. ඒ කියන්නේ ආර්ථික ක්‍රියාකාරකම් සම්පූර්ණයෙන් නවත්තලා මේ දාන්න කියලා වෛද්‍යවරු කියන්නේත් නැහැ. වෛද්‍යවරු කියන්නේ අර වසංගතය පැතිරීම වළක්ව ගන්න පුළුවන් මට්ටමටවත් දැඩි මේ සංචරණය සීමා කරන්න කියන කාරණා විශේෂයෙන් සංචරණය සීමා කරන්න එක හරියට කරන්නත් ඕන. දැන් මොකද හරියට කෙරුන්නේ නැහැ මේ දැන් පාරට දැක්කම මේ ට්‍රැෆික් පවා තිබුණානේ සමහරක් වෙලාවට මේ සංචරණ සීමා රටේ තීද්දි. හැබැයි මම හිතන්නේ ගිය අවුරුද්දේ අර නිරෝධායන ඇඳිරි නීතිය වෙලාවේ අපි එච්චර එහෙම දැක්කේ නැහැ. යම් වාහන ප්‍රමාණයක් ගියා. අත්‍යවශ්‍ය සේවා අය ගියා. මාධ්‍ය වේදින් ගියා. සෞඛ්‍ය කාර්ය මණ්ඩල ගියා. හැබැයි මේ වෙලාවේ මේ ඊට වැඩිය මේ සෑහෙන මිනිස්සු සංචරණය වුණා. ඉතින් ඒ කියන්නේ අවුරුද්දක් ඇතුළත අත්‍යවශ්‍ය සේවාවන් වල කාර්ය වෙනස් වෙලා වැඩි වෙලා ගොඩක් අය ලියුම් ගහගෙන මේ ආයතන වලින් එහෙම ගියා. ඉතින් ඒකෙන් අර ගිය අවුරුද්දේ වගේ වසංගතයේ පාලනය වීම හොඳටම නොවුනත් යම් මට්ටමකට පාලනය වුණා කියලා මම හිතනවා. රට විවෘත වෙලා හිටියනම් මේක සමහරට 3000 4000 වැඩි මට්ටමකට ගිහිල්ලා ඉතාම අහිතකර තත්යකට යන්නත් ඉඩ තිබුණා. දැන් ගණිවත් මහත්තයා අපි සඳහන් කරනවා නිරන්තරයෙන්ම අපේ ආදායම අඩු වෙලා වියදම වැඩි වෙලා කියන එක අපි සඳහන් කරනවා. ඒ විතරක් නෙමෙයි අපි දැන් මෙතනදී කතා කරන්නේ අපේ ජීවන වියදම පිළිබඳව. ජීවන වියදමත් විවිධ අපි කියනවා මේ ප්‍රවෘත්ති වලින් සමහරලාට අපේ මේ රටේ තියෙන ප්‍රශ්න අපි වහන්න උත්සාහ කරනවාද කියලා. ඉන්ධන මිල වැඩි වෙනකොට එකපාරට අපිට ඒක දරා ගන්න බැරි වුණා. මොකද අපිට ආදායම බිඳුවයි. හැබැයි අපේ වියදම අතින් ගත්තොත් අපේ ජීවන වියදම ඉතාමත් වැඩි. කොහොමද රටක් විදිහට අපි ඉදිරියට යන්න නම් කොහොමද අපි අපිව ක්‍රියාත්මක කරන්න ඕනේ? මේ ඉන්ධන මිල වැඩි වෙනවා, රටේ ජීවන බර වැඩි වෙනවා. එතකොට අපි කොහොමද අපේ පුත්කලයන් විදිහට අපි ගැන හිතලා, රට ගැන හිතලා අපි ක්‍රියාත්මක වෙන්නේ? මම හිතන්නේ මේ වගේ මුළු ලෝකෙම වෙලාගත්ත මේ වගේ කොරෝනා වගේ වසංගතයක් තියෙන අවස්ථාවක මම හිතන්නේ
ලොකු ප්‍රමුඛත්වයක් දෙන්න වෙනවා වසංගතය පාලනය කරගන්නට. මොකද ප්‍රථමයෙන් වසංගතයට අවධානය. ඔව් ඒ කියන්නේ අපි ආර්ථික කටයුතු හෝ වෙනත් දේවල් අමතක කරලා අපිට යන්නත් බෑ. හැබැයි වැඩි ප්‍රමුඛත්වයක් දීලා වසංගතය පාලනය කරගත්තොත් තමයි අපිට අනිත් කටයුතු කරන්න වෙන්නේ. දැන් අපි පුජ්‍යලිකව හිතුවොත් එහෙම රටේ මේ රට වහලා තියෙනවා නම් අපිට ගමන් බිමන් යන්න බෑ. සියලු දේවල් අඩපණ වෙනවා. ඒ නිසා රජයේ කටයුතුත් එහෙම රජයේ ආදායමුත් නැති වෙනවා. සංචාරකයෝ රටට එන්නේ නැහැ. ඒතර රජයටත් ආදායම් නැති වෙනවා. රජයේ අර ඉලක්ක තියෙනවා ආර්ථික ඉලක්ක සපුර ගන්නත් අපහසු වෙනවා. අපි හිතමු ආර්ථික වර්ධනය වෙන්න පුළුවන්, සංචාරකයෝ ගෙන්න වෙන්න පුළුවන්. එතකොට මහා මාර්ග ඉදිරි කිරීම වෙන්න පුළුවන්. රජයේ ඉලක්ක තියෙනවා, රජයේ සැලසුම් තියෙනවා. හැබැයි ඒවත් මේ වසංගතයේ වෙලාවේ ටිකක් අමාරුයි අර කලින් අපේක්ෂා කළ විදිහටම කරන්න. එතකොට දැන් එදිනෙදා ආදායම් උපයන කෙනෙක් ගත්තොත් එහෙම ඒ අයගේ ආදායම් ටික අහිමි වෙලා යනවා. ඒ රස්සාව කරන්න බැරි වෙනවා. රජයේ සේවකයන්ට නම් ගෙදර හිටියාම ඒත් වැටුප හම්බ වෙනවා. නමුත් පෞද්ගලික අංශය අපි දන්නවා මේ වැටුප් කපනවා. වැටුප් 100ට ගාණක් කපනවා වෙන්න පුළුවන්. බෝනස් දෙන්නේ නැහැ. බෝනස් දෙකක් දුන්නා නම් සමහරට එකකට අඩු වෙන්න පුළුවන්. ඒකත් නැති වෙන්න පුළුවන්. ඉතින් සමහර අයගේ රස්සාවල් නැතිම වෙලා ගියා වෙන්න පුළුවන්. වැටුප් කප්පාදු කරලා. ඔව් වැටුප් කප්පාදු කළා වෙන්නත් පුළුවන්. ඉතින් දැන් අර රට වැහුවාම ඒ තත්ත්වය තියෙනවා. හැබැයි රට වහන එක හරි වෙලාවට කරොත් මම කියන්නේ රට වහන්න වෙන දින ගාන අඩු කරගන්න පුළුවන්. ඒ කියන්නේ මාසයක් වහන එක වෙනුවට වෛද්‍යාංශ කියපු වෙලාවේ හරි නිසි වෙලාවේ රට වැහුවා නම් එහෙමනම් දවස් 14යි. එතකොට ඒ අර කිව්ව විදිහට කෝටි 1500 නම් ඒතර දවස් 14න් වැඩි කරාම බිලියන 210ක් වගේ. හැබැයි මාසයක් වහන්න නම් බිලියන 450යි. ඒත් රෝගීන් වාර්තා වෙනවා තාම. මම හිතන්නේ මේ COVID-19 හමුවේ විශේෂයෙන්ම ශ්‍රී ලංකා ආර්ථිකයේ පන්න ගැන්වීම වගේ කෘතියක් ඔබ නිර්මාණය කරනවා. මේ පිළිබඳව ඉතා හොඳ අධ්‍යයනයක් ඔබ සතුව තියෙනවා. අපි ඒ හින්දායි මේ උදෑසන ඔබට ආරාධනා කරේ. ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ශාම් නුවන් ගණේවත මහත්මයා අපි ඔබට බොහොමත්ම ස්තුතිවන්ත වෙනවා. ඉදිරියේදීත් අපි මේ දේවල් ගැන කතා කරමු. රට යන මාර්ගය අනාගතය පිළිබඳව විශ්ලේෂණාත්මකව බොහොම විවෘත මනසකින් කිසිම කෙනෙකුට පක්ෂපාතී නොවි මේ ඔබ යන ගමන යන්නට ශක්තිය ධෛර්ය වාසනාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. අවශ්‍ය බොහෝ වේවා කියලා. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.